ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද ඔයාලා අපි හම්බෙන්නේ අපස උසස් පෙළ දේශපාලන විද්‍යාව තවත් වැදගත් පාඩම් මේකකයක් සමග. ඒ තමයි අපේ ආණ්ඩු ක්‍රම ආකෘති කියන පාඩම. එතකොට මේ පාඩමට මම මෙහෙම ප්‍රවේශයක් ගන්නම්. අපි ගත්තාම සමාජය තුළ මිනිස්සු ගත්තාම මේ මිනිසුන්ගේ අපි පේනවා යහපත් ගති ලක්ෂණ පේනවා. ඒ වගේම අයහපත් ගති ලක්ෂණ තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට සමාජය තුළ යහපත් අයහපත් මේ ගති ලක්ෂණ පෙන්눔 කරමින් සමාජය තුළ ජීවත් වීම ඊට බා දුන්නොත් එහෙම මොකද වෙන්නේ? ඒ සමාජය තුළ අනාරක්ෂිතභාවයක් ඇති වෙනවා. එතකොට වෙන දේ තමයි පෞද්ගලිකව මිනිසාගේ පොදුවේ සමස්ත සමාජයේත් යහපත ඇති කරන්න අමාරු වෙනවා. එතකොට මේ මිනිස්සුන් අපිට සිද්ධ වෙනවා කිසියම් පාලන ක්‍රමයකට ලක් කරන්න. ඒ නිසා ලෝකයේ විවිධ රාජ්‍යයන් මේ මිනිස්සුන්ව පාලනය කරන්න විවිධ පාලන ක්‍රම නැත්නම් ආණ්ඩුකම ගොඩනගාගෙන තියෙනවා. ඉතින් අද මම මේ මාතෘකාවේදී සාකච්ඡා කරන්නේ ලෝකයේ පවත්නා විවිධ ආණ්ඩු ක්‍රම ආකෘති පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට මම මේ පාඩම ප්‍රධාන වශයෙන් නිපුණතා මට්ටම් දෙකක් ඔස්සේ තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මම මුලින්ම කතා කරන කාරණේ තමයි රාජ්‍යයේ බලයේ බෙදීම අනුව පවත්නා ආණ්ඩු ක්‍රම ආකෘති. අපිට තවත් නිපුණතා මට්ටමක් තියෙනවා ඒක කතා කරන්න. විධායක බලයේ සංවිධානය කිරීම අනුව ආණ්ඩු ක්‍රම ආකෘති. ඉතින් මම මෙතනදී සාකච්ඡාවකින් ලක් කරනවා රාජ්‍යයේ ස්වාධිපති බලයේ බෙදීම අනුව පවත්නා ආණ්ඩු ක්‍රම ආකෘති. එවැනි ආණ්ඩු ක්‍රම ආකෘති අපි හතරක් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නවා. මොනවද ඒ? ඒකී ආණ්ඩු, ඒ වගේම සංධී ආණ්ඩු, අර්ධ සංධී ආණ්ඩු, ඒ වගේම සහ සංධී ආණ්ඩු පිළිබඳව තමයි කතා කරන්නේ. එහෙමනම් අපි සාකච්ඡාව පටන් ගමු. අපේ පාඩම මේකේ පළවෙනි මාතෘකාව තමයි මුලින්ම ගන්නෙ. ඒ තමයි අපි ගමු මුලින්ම ඒකීය ආණ්ඩු පිළිබඳව. ඒකීය ආණ්ඩු පිළිබඳව සාකච්ඡා කරද්දී මම මේ මාතෘකාව මේ පාඩම ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ඔස්සේ ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලගේ පහසුවට. මම මුලින්ම සාකච්ඡා කරනවා මේ ඒකීය ආණ්ඩු සම්බන්ධව ඒ ගැන පොඩි හැඳින්වීමක් කරනවා. ඒ කියන්නේ ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියන්නේ මොන වගේ ආණ්ඩු ක්‍රමයක්ද? ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියන්නේ මොකක්ද කියන කාරණය. ඊට පස්සේ මම සාකච්ඡා කරනවා ඊළඟ කාරණය ඒකීය ආණ්ඩු ක්‍රමයක තියෙන මූලික ලක්ෂණ පිළිබඳව කතා කරනවා. අවසාන වශයෙන් කතා කරනවා ඒකීය ආණ්ඩු යටතේ මේ ඒකීය ආණ්ඩු ක්‍රමයක තියෙන නව ප්‍රවණතා පිළිබඳව කතා කරනවා. ඉතින් මේ කාරණා තුන තමයි අපි ඒකීය ආණ්ඩු යටතේ සාකච්ඡා කරන්නේ. එහෙමනම් අපි බලමු මේකේ පළවෙනි කාරණේ බලමු අපි ඒකීය ආණ්ඩු ක්‍රමයක් අපි හඳුනගමු මොකද්ද මේ ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ කියලා. ඉතින් මුලින්ම අපි මෙහෙම කතා කරමු ඒකීය ආණ්ඩු ගැන. ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ රාජ්‍යයේ ස්වාධිපති බලයේ බෙදීම අනුව තියෙන ආණ්ඩු ක්‍රමයක්. ඒකීය ආණ්ඩු කියලා අපි හඳුනගන්නේ රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලයේ බෙදීම අනුව තියෙන ආණ්ඩු ක්‍රමයක්. එහෙනම් මොකද්ද මේ ඒකීය ආණ්ඩු කියලා කියන්නේ? අපි බලමු මේකට සරල නිර්වචනයක් හදාගෙන. අපි මෙහෙම කියමු අපේ නිර්ණායකයාත් රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලයේ බෙදීමනේ. එතනින් පටන් ගමු. එහෙමනම් ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද? රාජ්‍යයේ ස්වාධිපති බලය තනි මධ්‍යම ආණ්ඩුවක් වෙතට ඒකරාශී වෙලා තියෙන ආණ්ඩු ක්‍රමයක්. එහිදී රටේ සෑම ශේෂ්ඨයකම බලතල අපි ගත්තොත් එimhe රටේ ආරක්ෂක කටයුතු, විදේශ කටයුතු, ප්‍රාදේශීය වශයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී සෑම ශේෂ්ඨයකම බලතල ඒකරාශී වෙලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව වෙතට. ඒ නිසා අපි සරලව කතා කරොත් මේ ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ රාජ්‍යයේ ස්වාධිපති බලය තනි මධ්‍යම ආණ්ඩුවක් වෙතට ඒකරාශී වෙලා තියෙන ආණ්ඩු ක්‍රම. ඉතින් අපි ගත්තාම ලෝකේ බොහෝමයක් රාජ්‍යයන් සංවිධානය කරලා තියෙන්නේ මේ ඒකීය ආණ්ඩු විදිහට. ඒකීය ආණ්ඩු වශයෙන් තමයි සංවිධානයක ගොඩක් රටවල්. ඉතින් උදාහරණ වශයෙන් අපි කතා කරද්දී අපි මේ කතා අපි ලංකාවත් අපි කියන්නේ ඒකීය ආණ්ඩු ක්‍රමයක්. ලංකාව ඒ වගේම අපි ගත්තොත් එම් ප්‍රංශය, බ්‍රිතාන්‍යයත් ඒ වගේ ඒකීය ආණ්ඩු ක්‍රමයක්. අපි එහෙමනම් ඔන්න පළවෙනි කොටස කතා කළා ඒකීය ආණ්ඩු සම්බන්ධව කතා කරද්දී ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියන්නේ මොකක්ද කියන කාරණේදී මූලික වශයෙන් කතා කළේ රාජ්‍යයේ ස්වාධිපති බලය තනි මධ්‍යම ආණ්ඩුවක් විතර ඒකරාශී වෙච්ච ආණ්ඩුක අපි කියනවා ඒකීය ආණ්ඩු කියලා. එහෙමනම් අපි බලමු ළමයි ඊළඟ කාරණේ දෙවෙනි කාරණේට ගිහිල්ලා මොනවද වැදගත්ම කාරණය ඒකීය ආණ්ඩු ක්‍රමයක තියෙන ලක්ෂණ මොනවද කියන එක. ඒක ඉතාම වැදගත් කාරණයක් වෙනවා. මම මුලින්ම මේ ඒකීය ආණ්ඩු ක්‍රම ලක්ෂණ ඉස්සලාම සාරාංශ කිරීමක් කරගමු. ඊට පස්සේ අපි එකින් එක මේ සාකච්ඡා කරමු. එකින් එක සාකච්ඡා කරුණු කිහිපයක් අරගෙන ඉතින් අපි මුලින්ම කතා කරද්දී පේනවා අපිට පළවෙනි ප්‍රධානම කාරණේ ඒකීය ආණ්ඩු ක්‍රමයක තියෙන. ඒක තමයි රාජ්‍යයේ ස්වාධිපති බලය තනි මධ්‍යම ආණ්ඩුවක් විතර ඒකරාශී වෙලා තියෙනවා. ඒ වගේ අපි දෙවෙනි ලක්ෂණය කතා කරලා තියෙනවා මධ්‍යම ආණ්ඩුවට යටත් වුණු ප්‍රාදේශීය ආණ්ඩු තිබීම. ඒ වගේ ව්‍යවස්ථාදායකය ඒකමාර්ග සංවිධානය කිරීම, ඒ වගේම සංකීර්ණ වන කාර්යක්ෂම ක්‍රමයක් වීම, පරිපාලනයේ ඒකීයත්වයක් තියෙනවා, අධිකරණකමේ ඒකීයත්වයක් තියෙනවා, තනි පුරවැසිභාවයක් තියෙනවා. අපි එහෙමනම් මේ සාරාංශ කිරීම පස්සේ එකින් එක ලක්ෂණ කීපයක් අපි ඔයාලගේ දැනුමට එකතු කරගමු. අපි එහෙනම් මුලින්ම ගමු අපේ පළවෙනි ලක්ෂණය පොඩි සාකච්ඡාවක් කරගන්න. හරියම එහෙනම් අපි
ඊළඟට බලමු අපි අර කලින් මම සාරාංශ කිරීමක් කරා ඒකීය ආණ්ඩුක මූලික ලක්ෂණ ටික. අපි එහෙනම් මේ ඒකීය ආණ්ඩුක මූලික ලක්ෂණ ටික එකින් එක සාකච්ඡා කිරීමක් කරගමු. එහෙනම් මුලින්ම මම බලනවා පළවෙනිම ලක්ෂණය ගන්නවා. පළවෙනි ප්‍රධානම ලක්ෂණය ඒකීය ආණ්ඩුක්‍රමයක් තුළ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි රාජ්‍යයේ ස්වාධිපති බලය තනි මධ්‍යම ආණ්ඩුවක් තුළට ඒක රාශී වීම. අපි අර ඒකීය ආණ්ඩු සංධීය ආණ්ඩු වශයෙන් වර්ග කළෙත් රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය බෙදීම අනුවනේ. ඉතින් මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණය අපි ගන්නවා රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය තනි මධ්‍යම ආණ්ඩුවක් තුළට ඒක රාශී වීම. එතකොට මේ ඒකීය ආණ්ඩුක්‍රමයක ස්වාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමේ අතිරේක ස්වාධිපති ආයතන නැහැ. අතිරේක බලායතන ඒ සංධීය ආණ්ඩුක්‍රමයක් ගත්තාම සංධීය ආණ්ඩුක්‍රමයක ස්වාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමේ අතිරේක ස්වාධිපති ආයතන තියෙනවා. නමුත් ඒකීය ආණ්ඩුක්‍රමයක ස්වාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමේ අතිරේක බලායතන නැහැ. අපි මහාචාර්ය සිය පිස්ටෝන් පෙන්වා දෙනවා ඒකීය ආණ්ඩුක්‍රමයක ලක්ෂණ දෙකක්. එකක් තමයි මේ අතිරේක ස්වාධිපතිය නොමැති වීම. නිසා ඒකීය ආණ්ඩුක්‍රමයක් තුළ පවතින ප්‍රධානතම ලක්ෂණය තමයි රාජ්‍යයේ ස්වාධිපති බලය තනි මධ්‍යම ආණ්ඩුවක් තුළට ඒක රාශී වීම. අපි එහෙමනම් ඊළඟ ලක්ෂණයට යමු. ඒ ලක්ෂණය මේකට සම්බන්ධ ලක්ෂණයක් තියෙන්නේ. ඒක තමයි මධ්‍යම ආණ්ඩුවට යටත් වුණු ප්‍රාදේශීය ආණ්ඩු පැවතීම. දැන් මේ ඒකීය ආණ්ඩුක්‍රමයක ස්වාධිපති බලය මධ්‍යගත වුණාට ඒ මධ්‍යම ආණ්ඩුවට අමතරව ප්‍රාදේශීය ආණ්ඩු තියෙනවා. විශේෂයෙන්ම ඒක සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න වෙන්න පුළුවන්. පරිපාලනීය පහසුව සඳහා වෙන්න පුළුවන්. ඉතින් අපිට මේ පේනවා ඒ මධ්‍යම ආණ්ඩුවට අමතරව ප්‍රාදේශීය ආණ්ඩු තියෙනවා. ඉතින් මේ ප්‍රාදේශීය ආණ්ඩු විශේෂම ලක්ෂණය තමයි ප්‍රාදේශීය ආණ්ඩු මධ්‍යයට යටත් වෙලා තියෙන්නේ. ඔය ප්‍රාදේශීය ආණ්ඩු බලය ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ප්‍රාදේශීය ආණ්ඩු පිටවල තියෙන්නේ මධ්‍යම ආණ්ඩු විසින්. නිසා ඒකීය ආණ්ඩුක්‍රමයක් තුළ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි මධ්‍යම ආණ්ඩුවට යටත් වුණු ප්‍රාදේශීය ආණ්ඩු පැවතීම. අපි හිතන ලක්ෂණ දෙකක් සාකච්ඡා කළා ඒකීය ආණ්ඩුක්‍රමයක. අපි එහෙමනම් ඊළඟ ලක්ෂණ වලට අපි යනවා. ඒකීය ආණ්ඩුක්‍රමයක තියෙන ඊළඟ ලක්ෂණය තමයි අපි කතා කරන කාරණේ තමයි ව්‍යවස්ථාදායකය ඒකමාලික වීම. දැන් ලෝකේ රටවල් වල ව්‍යවස්ථාදායක ගත්තාම සමහර රට ව්‍යවස්ථාදායකේ ඒකමාලිකයි. මන්ත්‍රී මණ්ඩල එකයි තියෙන්නේ. ලංකාවේ පාර්ලිමේන්තුව ඒකමාලිකයි. සමහර රට ව්‍යවස්ථාදායක ද්විමාලිකයි. ඇමරිකාවේ ව්‍යවස්ථාදායකේ ද්විමාලිකයි. නියෝත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනට් සභාව වශයෙන්. දැන් ඒකීය ආණ්ඩුක්‍රමයක ලක්ෂණය තමයි ව්‍යවස්ථාදායකය ඒකමාලික වීම. ඒකට හේතුව තමයි මධ්‍යම ආණ්ඩුවේ උත්තරීතරභාවය පෙන්වන්න ඕන ඒකීය ක්‍රමයක. ඉතින් මධ්‍යම ආණ්ඩු උත්තරීතරභාවය පෙන්눔 කරන ආකාරයට ඒකීය ආණ්ඩුක්‍රමයක ව්‍යවස්ථාදායකය ඒකමාලිකයි. ඔය සංධීය ආණ්ඩුක්‍රමයක මධ්‍යම ආණ්ඩුව තුල ප්‍රාන්ත ආණ්ඩු නියෝජනය කරන්න ප්‍රාදේශීය ආණ්ඩු නියෝජනය කරන්න තියෙනවා දෙවෙනි මණ්ඩලයක් තියෙනවා. ඉතින් ඒ එවැනි අවස්ථාවක් නැහැ ඒකීය ආණ්ඩුක්‍රමයක. ඒ නිසා ඒකීය ආණ්ඩුක්‍රමයක ව්‍යවස්ථාදායකය ඒකමාලික වශයෙන් තමයි සංවිධානය කරලා තියෙන්නේ. නමුත් සමහර ඒකීය රාජ්‍යයන් වල විවිධ වෙනත් අවශ්‍යතාවලට ව්‍යවස්ථාදායකයේ ද්විමාලික වශයෙන් නිර්මාණය කරපුවක් තියෙනවා. උදාහරණයක් බ්‍රිතාන්‍ය අපි ගන්නේ ඒකීය ආණ්ඩුක්‍රමයක් විදිහට එහි ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුව ද්විමාලිකයි නියෝත මන්ත්‍රී මණ්ඩලය සහ සාමි මන්ත්‍රී මණ්ඩලය කියලා. කොහොම වුණත් අපි කතා කරන ලක්ෂණය තමයි ඒකීය ආණ්ඩුක්‍රමයක් තුළ පවතින ව්‍යවස්ථාදායකය ඒකමාලික වීම. අපි එහෙනම් ඊට පස්සේ අපි තවත් කාරණයක් බලනවා ඒකීය ආණ්ඩු ලක්ෂණයක් විදිහට. ඒක තමයි මේක සංකීර්ණ නොවන කාර්යක්ෂම ක්‍රමයක් වීම. ඒකීය ආණ්ඩුක්‍රමයක ලක්ෂණය තමයි ඒක සංකීර්ණ ක්‍රමයක් නෙමෙයි කාර්යක්ෂම ක්‍රමයක්. ඒකට හේතුව තමයි ස්වාධිපත්‍ය බලය ඒකරාශී වෙලා තියෙන්නේ තනි මධ්‍යම ආණ්ඩුවක් තුට වගේ ලක්ෂණ කිහිපයක් අපි කතා කරනවා. ඊට අමතරව තවත් මේකේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒකීය ආණ්ඩුක ලක්ෂණ වශයෙන් ගත්තාම පරිපාලන ක්‍රමේ ඒකීය බවක් තියෙනවා. අධිකරණ ක්‍රමේ ඒකීය බව. ඒ කියන්නේ රටටම බලපාන එකම පරිපාලන ක්‍රමයක් තියෙන්නේ. රටටම බලපාන එකම අධිකරණ ක්‍රමයක් තියෙන්නේ. ඒ ලක්ෂණ ඒකීය ආණ්ඩුකමේ තියෙන වගේ තනි පුරවැසිභාවයක් තිබීම. සංධීය ක්‍රමයක නම් තියෙනවා ද්විත්ව පුරවැසිභාවයක්. ඒකීය ක්‍රමයක තියෙන්නේ තනි පුරවැසිභාවයක්. ඒ විදිහට අපි මේ භූමි ප්‍රමාණයෙන් කුඩා සජාතීය සමාජ ගැලපීම. සජාතීය කිව්වේ පොදු භාෂාවක් කතා කරන අය ඉන්න, පොදු ආගමක් අදහන අය ඉන්න සජාතීය සමාජයන්ට ගැලපෙන ආණ්ඩුක්‍රමයක් තමයි ඒකීය ආණ්ඩුක්‍රම. අපි එහෙමනම් දැන් සාකච්ඡා කළේ ඒකීය ආණ්ඩුව යටතේ මම මාතෘකා 3ක් තියෙනවා කියලා කතා කරා මුලින්. එහිදී පළවෙනි කාරණේ ඒකීය ආණ්ඩුවක් අපි හඳුනාගත්තා. ඒ වගේම අපි ඒකීය ආණ්ඩුක මූලික ලක්ෂණ සාකච්ඡා කළා. අපි එහෙමනම් ඒකීය ආණ්ඩුව යටතේ කතා කරමු. මේකේ අවසාන මාතෘකාව ඒකීය ආණ්ඩු ක්‍රමයක තියෙන නව ප්‍රවණතා මොකක්ද කියලා. අද වෙද්දි මේ ඒකීය ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ කියන කාරණය. අපි අර කලිනුත් කතා කරා මතක ඇති ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියලා කිව්වේ ස්වාධිපත්‍ය බලය මධ්‍යගත වෙච්ච ආණ්ඩු ක්‍රමයක්. මේ අපේ සටහනෙන් පේනවා ස්වාධිපති බලය මධ්‍යමාන්ට ඒකරාශී වෙලා තියෙන්නේ. ඒ මධ්‍යමාන්ට අමතරව ප්‍රාදේශීය ආණ්ඩු තියෙනවා. ඉතින් මේ ප්‍රාදේශීය ආණ්ඩු පිහිටලා තිබ්බට වර්තමානයේ වෙද්දී පෙන්눔 කරන විශේෂ වර්තමානයේ කියලා කිව්වේ 1990 වගේ දශකයෙන් පස්සේ ලෝකයේ තුල මේ ඒකීය ආණ්ඩුවට බලය මධ්‍යගත වුණාට
විශේෂයෙන් මේ ප්‍රාදේශීය ආණ්ඩු වලට වර්තමානයේ වැඩියෙන් වගකීම් පැවරීමේ උත්සාහයක් තියෙනවා. ඒක පරිපාලන බලයේ පැවරීමක් මිසක් ඒක ස්වාධිපත්‍ය බලයේ පැවරීමක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ වර්තමානයේ විද්දි මේ ඒකීය ආණ්ඩුක්‍රමයක දකින්න පුළුවන් නව ප්‍රවණතාවයේ තමයි මේ ප්‍රාදේශීය ආණ්ඩු වලට වැඩියෙන් වගකීම් පැවරීම. ඉතින් එවැනි වගකීම් පැවරීමේ ප්‍රධාන ආකාර තුනක් ඔයලමයි දැනගත යුතුයි. ඒක අපිට කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන් මේ ඒකීය ආණ්ඩුක්‍රම වල මේ ප්‍රාදේශීය ආණ්ඩු වලට බලය පැවරීමේ සඳහා භාවිතා කරන ක්‍රම මොනවද කියන නිසා ප්‍රධාන ක්‍රම තුනක් මෙහිදී භාවිතා වෙනවා. ඒකේ පළවෙනි ක්‍රමය තමයි අපි කතා කරන්නේ බලය විතැන් කිරීම. බලය විතැන් කිරීම අපි කියන ඩිකොන්සන්ට්‍රේෂන් කියන එක බලය විතැන් කිරීම. ඒක දෙවෙනි කාරණේ තමයි පරිපාලනය විමධ්‍යගත කිරීම. අපි කියනවා ඩිසෙන්ට්‍රලයිසේෂන් කියන එක. පරිපාලනය විමධ්‍යගත කිරීම. ඒකේ අනිත් කාරණේ තමයි බලය පැවරීම. අපි කියනවා ඩෙවොලුෂන් පවර් කියන එක. මේ විදිහට ලෝකයේ ඒකීය ආණ්ඩුක්‍රමයක් තුල තියෙන අලුත් තත්ත්වයේ තමයි අලුත් ප්‍රවණතාවයේ තමයි මධ්‍යම ආණ්ඩු විසින් ප්‍රාදේශීය ආණ්ඩු වලට බලය ලබා දීම. ඉතින් ඒ නිසා මේක ඊටාම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ඒකීය ආණ්ඩුක නූතන තත්ත්වයන් තුල. අපි උදාහරණයකට ගියොත් එහෙම දැන් අපි සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ සලකන්නේ ඒකීය ආණ්ඩුවක් විදිහට. අද ඇත්තටම බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ ඒකීය ආණ්ඩුක්‍රමයක් කියලා අපි කිව්වට අපි විශේෂයෙන්ම අද බ්‍රිතාන්‍ය හඳුනගන්නේ ඒකීය රාජ්‍ය පරිවර්තනයක් විදිහට. ඒකට හේතුව තමයි 1999 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කළ පනත් මගින් විශේෂයෙන් ස්කොට්ලන්තයට වේල්සයට වගේ ඒ කොටස් රාජ්‍යයන්ට වැඩියෙන් බලතල පැවරීමක් පවා කරලා තිනවා. අපි දේශපාලන විද්‍යාව තුළ අපි නිර්දේශිත රටවල් කතා කරද්දී අපි කතා කරනවා බ්‍රිතාන්‍ය ආණ්ඩුව අපි හඳුනගන්නේ ඒකීය රාජ්‍ය පරිවර්තනයක් වශයෙන්. ලංකාවත් අපි හඳුනගන්නේ මේ විදිහට ඒකීය වුණාට ලංකාවේ ඒකීය රාජ්‍ය පරිවර්තනයෙන් පෙන්වුම් කරන්න අපේ ඒකීය ආණ්ඩු ක්‍රමයක මේ නව තත්ත්වය තමයි මධ්‍යම ආණ්ඩුව විසින් ප්‍රාදේශීය ආණ්ඩු වලට බලය පැවරීමක් කරනවා. ඉතින් අපි එහෙනම් උන්න සාකච්ඡා කළා අපේ පළවෙනි මාතෘකාව. අපේ පළවෙනි මාතෘකාව උනේ ඒකීය ආණ්ඩු. ඉතින් ඒකීය ආණ්ඩු සම්බන්ධව කතා කරද්දී අපි මාතෘකා කොටස් තුනක් ඔස්සේ තමයි කතා කළේ. ඒකීය ආණ්ඩුවක් අපි හඳුනාගත්තා. ඊට පස්සේ ඒකීය ආණ්ඩු මූලික ලක්ෂණ සාකච්ඡා කළා. ඊට පස්සේ අවසාන වශයෙන් අපි ඒකීය ආණ්ඩු ක්‍රමයක නව ප්‍රවණතා සාකච්ඡා කළා. අපි එහෙමනම් බලමු මේ පාඩම ආශ්‍රයෙන් අපි ප්‍රශ්නයකට යන්න, ඇගීමකට යන්න. මම මේකෙදි ඔයාලට ඇගීමක් දාලා තියෙනවා අපේ පළවෙනි එක. ඒක තමයි ඒකීය ආණ්ඩු සම්බන්ධ වහන්නේ වැරදි ප්‍රකාශය. මේක බහුවර්ණ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔයාලා දන්නවා වර්ණ මේකේ පහක් තියෙනවා. ඉතින් මේකෙන් අපේ උත්තරේ බැලුවොත් එහෙම ඔයාලට මම පොඩි වෙලාවක් දුන්නොත් එහෙම මේකට උත්තරේ ගන්න අහන්නේ වැරදි ප්‍රකාශය අතිරේක ස්වාධිපති බලායතන නොමැතිවීම ආණ්ඩු ව්‍යවස්ථා මගින් පරිදි වෙත බලය බෙදාහරන ප්‍රාදේශීය ආණ්ඩු පැවතීම වගේ කාරණා කිහිපයක් තියෙනවා. මේක නිවැරදි උත්තරය ගත්තොත් එහෙම මේක නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ වැරදි ප්‍රකාශය බවට පත් වෙන්නේ මේකේ දෙවෙනි උත්තරේ තමයි අපිට ගන්න වෙන්නේ. හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් පරිදි වෙත බලය දැන් ඒකීය ආණ්ඩුකේ බලය බෙදන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් නෙමෙයි. මධ්‍යම ආණ්ඩුව මගින් තමයි බලය බෙදන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් බලය බෙදන්නේ ඒක සංධීය ආණ්ඩු ක්‍රමයක. අපි එහෙනම් ඔන්න එක මාතෘකාවක් සාකච්ඡා කළා. ඒක තමයි ඒකීය ආණ්ඩු ක්‍රමයක් සම්බන්ධව. එහෙනම් අපි ඒ පාඩම අපි අවසන් කරා. අපි එහෙනම් ඊළඟට අපි යමු අපේ ඊළඟ මාතෘකාව ප්‍රධාන මාතෘකාව තමයි සංධීය ආණ්ඩු ගැන. දැන් අපි සංධීය ආණ්ඩු සම්බන්ධව කතා කරද්දී අපේ පාඩමේ වැදගත්ම මාතෘකාව බවට පත් වෙන්නේ මේ සංධීය ආණ්ඩු. ඔයාලගෙන් වැඩිපුරම ප්‍රමාණයක් ප්‍රශ්න අහන්නේ සංධීය ආණ්ඩු වලින්. එතකොට ගිය අවුරුද්දෙත් අපේ පේපර් එකේ ප්‍රශ්න කිහිපයක් මේ සංධීය ආණ්ඩු වලින් තිබුණා. ඉතින් මේ සංධීය ආණ්ඩු සම්බන්ධව කතා කරද්දී මම මේ මාතෘකාවත් අතර කලින් වගේ මාතෘකා කිහිපයක් ඔස්සේ තමයි සාකච්ඡා කරන්නේ. ඒකේ පළවෙනි මාතෘකාව තමයි මම ගන්නෙ සංධීය ආණ්ඩුවක් හඳුනා ගැනීම. සංධීය ආණ්ඩුවක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ වැදගත්ම කාරණේ කතා කරනවා සංධීය ආණ්ඩු ක්‍රමයක තියෙන මූලික ලක්ෂණ පිළිබඳව කතා කරනවා. ඒ වගේම අපේ කෙටි මාතෘකා දෙකක් මම මේකට ඇතුළත් කළා. ඒක තමයි සංධීය ආණ්ඩුවක් පිහිටුවාගෙන විවහල වන හේතු මොනවද? සංධීය ආණ්ඩුවක් ගොඩනගා ගන්නා ආකාරය සහ අවසානයේදී කතා කරනවා සංධීය ආණ්ඩු ක්‍රමයක තියෙන යහපත් සහ අයහපත් ලක්ෂණ පිළිබඳවත් අපි කතා කරනවා. අපි එහෙමනම් මේ පාඩමට යමු. අපේ මාතෘකාවෙන් එතකොට අද ඊළඟ කොටස සංධීය ආණ්ඩු. අපි එහෙනම් මුලින්ම බලමු පළවෙනිම කාරණේ විදිහට සංධීය ආණ්ඩු ක්‍රමයක් අපි හඳුනගමු. ඉතින් සංධීය ආණ්ඩු ක්‍රමයක් ගැන කතා කරලා මුලින්ම මෙහෙම පටන් ගන්න පුළුවන්. සංධීය ආණ්ඩු ක්‍රමයක් කියන්නේ අර කලින් වගේ රාජ්‍යයේ ස්වාධිපති බලයේ බෙදීම අනුව රාජ්‍යයේ ස්වාධිපති බලයේ බෙදීම අනුව පවතින ආණ්ඩු ක්‍රමයක් තමයි මේ සංධීය ආණ්ඩු කියලා කියන්නේ. ඒ වගේම මේ සංධීය ආණ්ඩු කියද්දී අපි කියනවා ඒකීය ආණ්ඩු ක්‍රමේ විකල්ප ආණ්ඩු ක්‍රමේ තමයි මේ සංධීය ආණ්ඩු ක්‍රමය. එතකොට අපි බලමු මොනවද මේ සංධීය ආණ්ඩුවක් කියන්නේ කියලා.
සාමාන්‍යයෙන් අපි මේක සංධීය ආණ්ඩු කියලා වල දේශපාලන විද්‍යාව තුළ කතා කළාට සාමාන්‍ය දින විවහාරයේ මේ ගොඩක් දෙනෙක් මේකට අපි ෆෙඩරල් ආණ්ඩු කියලා කියනවා. ඒක අපි ඉංග්‍රීසි වචනේ අපි ගන්නේ ෆෙඩරල් කියන එක. ඉතින් ෆෙඩරල් ආණ්ඩු ක්‍රම. හරි. අපි එහෙමනම් බලමු ඊළඟට සංධීය ආණ්ඩු ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න. ඉතින් ඔයාලට නිර්වචනයක් තියෙනවා මේ සංධීය ආණ්ඩු සම්බන්ධව. ඒක සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ රාජ්‍යයේ ස්වාධිපති බලය, රාජ්‍යයේ ස්වාධිපති බලය මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර බෙදා හැර ක්‍රියාත්මක කරන අපි කියනවා බහුමට්ටමේ පාලනාකෘතියක් කියලායි කියන්නේ. මේක තනි රාජ්‍යයක සංධීයව එක රාජ්‍යයයි තනි රාජ්‍යයක රාජ්‍යයේ ස්වාධිපති බලයේ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර බෙදා හැර ක්‍රියාත්මක කරන බහුමට්ටමේ පාලනාකෘතියක් මේ සංධීය ආණ්ඩු. ඉතින් මේ සංධීය ආණ්ඩු ක්‍රමයක අපි කියවනේ බලය බෙදලා තිනවා කියලා. විශේෂයෙන් මතක තියාගන්න සංධීය ආණ්ඩු ක්‍රමයක බලය බෙදද්දී අර ඒකීය ක්‍රමයක් වගේ නෙමෙයි. ඒකීය ක්‍රමයක බලය බෙදද්දී පරිපාලන බලය බෙදීමක් කරන්න. මෙතන බලය පරිපාලන බලය බෙදීමක් නෙවෙයි කරලා තියෙන්නේ. මෙතන බෙදලා තියෙන්නේ ස්වාධිපත්‍ය බලය බෙදීමක් තමයි කරලා තියෙන එක විශේෂ කාරණයක්. ඉතින් අපි ඒකීය ක්‍රමයකත් ප්‍රාදේශීය ආණ්ඩු බලය බෙදලා තියෙනවා. ඒකීය ආණ්ඩුවක ප්‍රාදේශීය ආණ්ඩු බලය බෙදලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව විසින්. නමුත් සංධීය ක්‍රමයක බලය බෙදලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ස්වාධිපත්‍ය බලය ලබා දීමක් තමයි කරලා තියෙන්නේ. ඒක විශේෂම කාරණේ මේ සංධීය ආණ්ඩු සම්බන්ධව. අපි උදාහරණ වශයෙන් බැලුවොත් එහෙම ලෝකයේ විශේෂයෙන්ම සම්බා උදාහරණ අපි ගන්නේ ඇමරිකාවෙන් ඇමරිකා සහ ජනපදයේ සංධීය ආණ්ඩු ක්‍රමයක්, ඕස්ට්‍රේලියාව, අපි කැනඩා වගේ රටවල අපිට සංධීය ආණ්ඩු වලට උදාහරණ වශයෙන් පෙන්වන්න පුළුවන්. අපි එහෙමනම් සංධීය ආණ්ඩුව යටතේ පළවෙනි මාතෘකාව සාකච්ඡා කළා. මොකද්ද සංධීය ආණ්ඩුවක් හඳුනා ගැනීම. සංධීය ආණ්ඩුවක් කියන්නේ මොකද්ද කියලාට දැන් ඔයාලට අවබෝධ වෙන්න ඇති. අපි එහෙමනම් ඊළඟට කතා කරමු අපේ වැදගත්ම මාතෘකාව මේ සංධීය ආණ්ඩු සම්බන්ධව කතා කරන සංධීය ආණ්ඩු ක්‍රමයක් තුල පවතින මූලික ලක්ෂණ මොනවද කියන එක. අර කලින් අපි ඒකීය ආණ්ඩුවේ සාකච්ඡා කළා වගේ මම මුලින්ම මේ සංධීය ආණ්ඩු මූලික ලක්ෂණ ටික සාරාංශ කරලා ඊට පස්සේ අපි එකින් එක මේකේ ලක්ෂණ වලට යමු සාකච්ඡා කරගන්න. එතකොට අපි සංධීය ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ ගත්තාම මේකේ ප්‍රධානම ලක්ෂණය ප්‍රධානතම ලක්ෂණය වෙන්නේ අර කලින් කිව්ව ආකාරයට මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර ස්වාධිපති බලය බෙදා තිබීම. ඒ වගේම අපි කතා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ලක්ෂණයක් දාලා තියෙනවා. වැදගත් කාරණයක් ලිඛිතභාවය සහ අනම්‍යභාවය. ඒ වගේම ව්‍යවස්ථාදායකයේ ද්විමාණ්ඩික වීම. ඒ වගේම බලවත් අධිකරණයක් තිබීම, කොටස් රාජ්‍යයන්ට සමානව සැලකීම, ඒ වගේ ලක්ෂණ කිහිපයක් මේකේ සඳහන් කරලා තිනවා. අපි එහෙමනම් බලමු මේ සංධීය ආණ්ඩු ක්‍රමයක් හඳුනා ගන්නදී එකින් එක ලක්ෂණ කිහිපයක් අපි සාකච්ඡා කරගමු. එහෙමනම් අපි ගමු මේකේ ප්‍රධානම ලක්ෂණය පළවෙනි ලක්ෂණය සංධීය ආණ්ඩු ක්‍රමයක තියෙන මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර බලය බෙදා තිබීම කියන එක. මෙහෙමයි. සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ ඇත්තටම එකිනෙකට ස්වායක්ත, ඒ කියන්නේ ස්වාධීන, එකිනෙකට ස්වායක්ත මට්ටම් දෙකකින් සමන්විත බහුමට්ටමේ මට්ටම් දෙකකින් සමන්විත ආණ්ඩු ක්‍රමයක්. එකිනෙකට ස්වායක්තයි, ස්වාධීන. ඒ මට්ටම් දෙක තමයි මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු. ඒ ආණ්ඩු තල දෙකකින් සමන්විතයි. එක තලයක් මධ්‍යම ආණ්ඩුව, අනික ප්‍රාන්ත ආණ්ඩු. එතකොට ඒක ප්‍රධානම ලක්ෂණය. එතන මේ බලය බෙදලා තියෙන මේ මට්ටම් දෙක අතර. ඉතින් බලය බෙදද්දී කලින් කිව්ව ආකාරයට මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මගින් තමයි බලය බෙදලා තියෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්න කාටවත් කාගේවත් බලතල අහෝසි කරන්න බෑ. එක කිසිදු මට්ටමකට මධ්‍යම ආණ්ඩුවේ හෝ ප්‍රාන්ත ආණ්ඩුව කාටවත් බලය අහෝසි කරන්න බෑ. සංධීය ක්‍රමික ලක්ෂණයක්. ඒ නිසා ප්‍රධානම ලක්ෂණය බවට පත් වෙන්නේ සංධීය ආණ්ඩු ක්‍රමයක් තුල පවතින මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර බලය බෙදා තිබීම. ඉතින් මේ බලය බෙදද්දී සංධීය ක්‍රමයක විශේෂයෙන්ම රටක ජාතික වශයෙන් තියෙන වැදගත් බලතල. ඒ කියන්නේ රටේ ආරක්ෂාව, විදේශ කටයුතු, මුදල්, බැංකු, ජාතික වශයෙන් වැදගත් බලතල සාමාන්‍ය මධ්‍යම ආණ්ඩුව ලැබෙන විදිහටත් ප්‍රාදේශීය වශයෙන් තියෙන බලතල වන ඔය අධ්‍යාපනය, සෞඛ්‍ය, කුෂ්කර්ම වගේ ඒ වගේ බලතල ප්‍රාන්තවල ලැබෙන ආකාරයට ව්‍යවස්ථාව තුලින්ම බලය බෙදා තිබීම තමයි සංධීය ක්‍රමයක් තුලින් අපි හඳුනා ගන්නා ප්‍රධානතම කාරණය. ඒක මූලිකම ලක්ෂණය ළමයි මතක තියාගන්න වෙනවා. එතකොට අපි ඊළඟ කාරණයට එනවා. අපි සංධීය ක්‍රමයක් ගැන කතා කරද්දී තවත් වැදගත්ම කාරණයක් බවට පත් වෙනවා රටේ ව්‍යවස්ථාව සම්බන්ධව කතා කරද්දී. අපි දන්නවා රටක ව්‍යවස්ථාව සමහර රටවල ලිඛිත ව්‍යවස්ථා තියෙනවා. අපි තවත් නමක් කියනවා සංග්‍රහගත ව්‍යවස්ථාවක් තිබීම, ලිඛිත ව්‍යවස්ථා තියෙනවා, අලිඛිත ව්‍යවස්ථා තියෙනවා, ලියපු ව්‍යවස්ථා තියෙනවා, ලියපු නැති ව්‍යවස්ථා තියෙනවා. නම්මේ ආණ්ඩුක ව්‍යවස්ථා තියෙනවා, අනම්මේ ව්‍යවස්ථා තියෙනවා. ඉතින් සංධීය ක්‍රමයක් ගත්තාම වැදගත්ම ලක්ෂණය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතභාවය සහ අනම්‍යභාවය. අපි බලමු ලිඛිතභාවය ගැන. සංධීය ක්‍රමයක ආණ්ඩුක ව්‍යවස්ථාව ලිඛිත වෙන්න ඕන හේතුව මොකද්ද? සංධීය ක්‍රමයක් කියන්නේ ඒකීය ක්‍රමයක් වගේ මේ බලය බෙදපු ආණ්ඩු ක්‍රමයක්. මධ්‍යම ආණ්ඩුවේ බලතල මොනවද?
ප්‍රාන්තාණ්ඩුවේ බලතල මොනවද මේ බලතල පැහැදිලිව දක්වන්න ව්‍යවස්ථාව ලිඛිත විය යුතුයි, සංග්‍රහගත විය යුතුයි. ඒක සංධීය ක්‍රමික ලක්ෂණය. ඉතින් ඒකීය ක්‍රමයක ඔය ගැටලුව නැහැ. ඒකීය ක්‍රමික සියලු බලතල ඒක රාශිය වෙලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව වෙතට. එතකොට ඒක ලිව්වද නැහැ කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක අනිවාර්ය කාරණයක් නෙමෙයි ඒකීය ක්‍රමයක. නමුත් සංධීය ක්‍රමයක අනිවාර්ය කාරණයක් තමයි ආණ්ඩුක ව්‍යවස්ථාවේ ලිඛිතභාවය. අනික් කාරණේ තමයි සංධීය ක්‍රමයක ආණ්ඩුක ව්‍යවස්ථාව අනම්ම වෙන්න ඕන. අනම්ම කියන්නේ සංශෝධනය කිරීම පහසුවෙන් කරන්න අමාරුයි. ඒ කියන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනය කරද්දී විශේෂ ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි සංධීය ක්‍රමයක මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධතාව තුළ මධ්‍යම ආණ්ඩුවට හෝ ප්‍රාන්ත ආණ්ඩුවලට ඒකපාර්ශ්විකව ව්‍යවස්ථාව වෙනස් කර නොහැකි නීතිමය රාමුවක් අවශ්‍යයි. ඒ නිසා සංධීය ආණ්ඩුක මේක ආණ්ඩුක ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම අනම්‍ය විය යුතුයි. අනම්‍ය විය යුතුයි. ඒ නිසා සංධීය ආණ්ඩුවල ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනය කරද්දී මධ්‍යම ආණ්ඩුවට අමතරව ප්‍රාන්තවල අනුමැතිය ලබා ගැනීම සිද්ධ වෙනවා. උදාහරණයක් අපි කතා කළොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී ප්‍රධාන ක්‍රම දෙකේදීම මධ්‍යම ආණ්ඩුවට අමතරව ප්‍රාන්ත ආණ්ඩුවල 4/3 කැමැත්ත ගන්න ඕන. ඒක සංශෝධනය කිරීම ටිකක් අපහසුයි. මේ දක්වාම ඇමරිකානු ආණ්ඩුක ව්‍යවස්ථාව 27 වතාවක් තමයි සංශෝධිත 1789 ඉඳලා. ඉතින් ඒ නිසා ආණ්ඩුක ව්‍යවස්ථාව අනම්‍ය වීම සංධීය ක්‍රමයක තියෙන ලක්ෂණයක්. ඉතින් ඒ නිසා අපි කතා කරමු දෙවෙනි ලක්ෂණය සංධීය ක්‍රමයක. ව්‍යවස්ථාවේ ලිඛිතභාවය සහ අනම්‍යභාවය අපි තවත් විදිහට මේක කියන්න පුළුවන් ආණ්ඩුක ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය කියලාත් අපි මේකට කියන්න පුළුවන්. ඒ නිසා අපි ලක්ෂණ දෙකක් දෙන්නට කතා කරා සංධීය ආණ්ඩු ක්‍රමයක. ප්‍රධාන ලක්ෂණය මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුවද බලය බෙදා තිබීම. ඒ වගේම දැන් කතා කරපු කාරණේ ව්‍යවස්ථාවේ ලිඛිතභාවය සහ අනම්‍යභාවය. අපි එහෙමනම් බලමු තවත් ලක්ෂණ කීපයක් ගැන අවධානය යොමු කරන්න ඔයාලගේ දැනුමට. අපි ගන්නවා තුන්වෙනි ලක්ෂණය ගන්නවා ව්‍යවස්ථාදායකයේ ද්විමාණ්ඩික වීම. අපි කලිනුත් ඒකියටදී කතා කළා ව්‍යවස්ථාදායකයන් ඒකමාණ්ඩිකව තියෙනවා ද්විමාණ්ඩිකව තියෙනවා කියලා. ඉතින් මේ සංධීය ක්‍රමයක ව්‍යවස්ථාදායකයේ ද්විමාණ්ඩික විය යුතුයි. දෙවෙනි මණ්ඩලයක් තිබිය යුතුයි. මොකද දෙවෙනි මණ්ඩලයක් තියෙන්න ඕනේ? සංධීය ක්‍රමයක මධ්‍යම ආණ්ඩුවට අමතරව ප්‍රාන්ත නියෝජනය කරන්න. ප්‍රාන්ත දැන් මධ්‍යම ආණ්ඩුව නීති සම්පාදනය කරද්දී ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනය කරද්දී ප්‍රතිපත්ති සම්පාදනය කරද්දී මධ්‍යම ආණ්ඩුව තුල ප්‍රාන්ත නියෝජනය කරන්න ව්‍යවස්ථාදායකය ද්විමාණ්ඩික විය යුතුයි. උදාහරණයක් තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාදායකය කොංග්‍රස් මණ්ඩල දෙකක් තියෙනවා නියුත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනට් සභාව කියලා. ඒතර ඒ නිසා ව්‍යවස්ථාදායකයේ ද්විමාණ්ඩික වීම සංධීය ක්‍රමයක තවත් ප්‍රධාන ලක්ෂණයක් බවට පත් වෙනවා. අපි තවත් වැදගත් ලක්ෂණයකට කතා කරනවා සංධීය ක්‍රමයක තියෙනවා. ඒක තමයි සංධීය ක්‍රමයක ප්‍රධානම ලක්ෂණයක් බවට පත් වෙනවා අධිකරණය බලවත් වීම. දැන් මොකටද සංධීය ක්‍රමයේ අධිකරණය බලවත් වෙන්නේ? දැන් ආණ්ඩු වර්ග දෙකක් තියෙනවානේ. මධ්‍යම ආණ්ඩුව තියෙනවා ප්‍රාන්ත ආණ්ඩුව තියෙනවා. මේ දෙගොල්ලම බලතල ක්‍රියාත්මක කරනවා. එහිදී ගැටුම් ඇති වෙන්න පුළුවන් මේ මධ්‍යම හා ප්‍රාන්ත ආණ්ඩු. අන්නේ ගැටුම් බේරන අපක්ෂපාතී බේරුම්කාරයා බවට පත් වෙන්නේ අධිකරණය. නිසා සංධීය ක්‍රමයක අධිකරණය බලවත්. ඉතින් රටවල් වල මේ අධිකරණය බලවත් කරන්න ඒ අධිකරණයට සුවිශේෂී බලයක් ලබා දීලා තියෙනවා. මොකක්ද මේ සුවිශේෂී බලය? ඒක තමයි අධිකරණ විවරණ බලය. අපි කියනවා ජුඩිෂියල් රිවිව් කියන එක. ඒ යටතේ හැකියාවක් ලැබෙනවා විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති සම්පාදනය කළොත් එහෙම ඒවා ව්‍යවස්ථාවට අනුකූල නැත්නම් ඒවා හෝසි කිරීම බලයක් ලැබෙනවා. මේ බලය තියෙන නිසා සංධීය ක්‍රමයක අධිකරණය බලවත්භාවයේ ලක්ෂණයක්. ඒකීය ආණ්ඩු ක්‍රමයක් ගත්තාම ඒකීය ක්‍රමයක අධිකරණය බලවත් වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ. නම් සංධීය ක්‍රමයක අනිවාර්ය ලක්ෂණය බවට පත් වෙන්නේ අධිකරණය බලවත් වීම. මේ වගේ අපි සංධීය ප්‍රධානම කාරණා මම 4ක් වාර සාකච්ඡා කළා. ඒ වගේ තවත් අපිට ලක්ෂණ කිහිපයක් තියෙනවා හිතාමතාම සකස් කරගත්තු ආණ්ඩු ක්‍රමයක් වීම. ඒකීය ක්‍රමයක් කියන්නේ හිතාමතාම හදාගත්තු ආණ්ඩුවක් නෙවෙයි. ඒකීය ක්‍රමයක් කියන්නේ ඒක විකාශිත ආණ්ඩු ක්‍රමයක් කියලා අපි ගන්නෙ. නමුත් සංධීය නෙමෙයි, සංධීය ආණ්ඩු ක්‍රමයක් හිතාමතාම හදාගත්තු ආණ්ඩු ක්‍රමයක්. කට්ටියක් එකතු වෙලා සාකච්ඡා කරලා හදා ගන්න ඕන. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ලෝකයේ අපි සම්භාව්‍ය සංධීය ක්‍රමනේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකා එක්සත් ජනපදයේ සංධීය ආණ්ඩුවක් හදාගන්න කලින් ජනපද 13ක් තිබ්බේ. නිදහස් සරණ ජයග්‍රහණය කරලා ඒ ජනපද 13 නායකයෝ ව්‍යවස්ථා සම්පාදකයෝ ඇමරිකාවේ අර ෆිලඩෙල්ෆියා නුවර රැස් වෙලා සාකච්ඡා කරලා මොනවද මධ්‍යම ආණ්ඩුවේ බලතල මොනවද ප්‍රාන්ත ආණ්ඩුවේ බලතල සාකච්ඡා කළා. කේවල් කිරීම පදනම මත ඉඳගෙන හදාගත්තු ආණ්ඩු ක්‍රමයක් තමයි සංධීය ආණ්ඩු ක්‍රමයක්. ඒකී ආණ්ඩු ක්‍රමෙ මේක විකාශිත ආණ්ඩු ක්‍රමයක්. ඉතින් මේකත් ප්‍රධානම ලක්ෂණයක් බවට පත් වෙනවා මේ සංධීය ක්‍රමය. මේ වගේ සංධීය ක්‍රමයක ලක්ෂණ අපිට කිහිපයක් සාකච්ඡා කරගන්න පුළුවන්. ඒක විශේෂම කාරණයක් බවට පත් වෙනවා කොටස් රාජ්‍යයන්ට සමානව සැලකීම, ද්විත්ව පුරවැසිභාවයක් තිබීම,
සංධීය ක්‍රමයක තියෙන ඒකීය ක්‍රමයේ ගොඩක් වෙලා තනි පුරවැසි භාවයක් තියෙන්නේ. සංධීය ක්‍රමයක තියෙන ද්විත්ව පුරවැසි භාවයක් ඒ සංධීය රාජ්‍යයක කිසියම් පුරවැසියෙක් තමන් අයිති ප්‍රාන්තීය පුරවැසියෙක් වගේම ඒ රාජ්‍යීය පුරවැසියෙක් බවට පත් වෙනවා. ඉතින් අපි දැන් කතා කළේ ප්‍රධානම මාතෘකාව කතා කළේ සංධීය ආණ්ඩු යටතේ මූලික ලක්ෂණ අපි හඳුනාගත්තා. ඉතින් මේ කාරණා ටික ඔයාලගේ පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්නවලදී විශේෂයෙන් වැදගත්කමක් tie අනිවාර්යයෙන්ම මේ සංධීය ආණ්ඩු ක්‍රමික මූලික ලක්ෂණ ගැන අවබෝධය ලබා ගැනීම. ඉතින් අපි එහෙමනම් සාකච්ඡා කළා සංධීය ආණ්ඩු යටතේ මාතෘකා දෙකක් මම දැනට. එකක් තමයි සංධීය ආණ්ඩුවක් හඳුනාගත්තා. මොකද්ද මේ සංධීය ආණ්ඩුවක් කියන්නේ කියලා කතා කළා. ඒ වගේම සංධීය ආණ්ඩුවේ වැදගත්ම කාරණේ මූලික ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කළා. අපි එහෙනම් බලමු ඊළඟට මම සංධීය ආණ්ඩු සම්බන්ධව කතා කරද්දී ඔයාලට කෙටි ප්‍රශ්නවලදී වගේ වැදගත් වෙන කෙටි මාතෘකා දෙකක් කතා කරන්න බලමු අපි. ඒක ඉතා කෙටි මාතෘකාවක් වුණාට වැදගත් මාතෘකා බවට පත් වෙනවා. ඒක තමයි සංධීය ආණ්ඩු ක්‍රමයක් ගොඩනගා ගන්න ඉවහල් වන හේතු මොනවද කියන එක. ලෝකයේ සමහර රටවල් සංධීය ආණ්ඩු හදාගෙන තියෙනවා. ඒ වගේම ඒකීය ආණ්ඩුත් තියෙනවා, තවත් ආණ්ඩු තියෙනවා. ඉතින් ඒ සඳහා බලපාපු සාධක මොනවද කියන එකයි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් උදාහරණයක් කිව්වොත් අපි ඇමරිකාව සජනපදයේ සංධීය ආණ්ඩුවක් හදාගෙන තියෙනවා. ඕස්ට්‍රේලියාව සංධීය ආණ්ඩුවක් හදන් තියෙනවා. ඉතින් මේ සංධීය ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඉවහල් වන හේතු මොනවද කියන එකත් ඔයාලගේ විභාගයේදී දැනුම පරීක්ෂා කරනවා. ඒ නිසා අපි ප්‍රධාන සාධක කිහිපයක් ගන්නවා. මම ප්‍රධාන සාධක 4ක් දක්වනවා. එකක් තමයි ප්‍රධාන කාරණය ප්‍රධාන ලක්ෂණ භූගෝලීය සාධකයේ බලපානවා. ඒ කියන්නේ කිසියම් රාජ්‍යයක් භූගෝලීය වශයෙන් විශාල රාජ්‍යයක් නම් ඒ රටේ භූ විෂමතාව තියෙනනම් එවැනි රටක් තනි මධ්‍යම ආණ්ඩුවකින් පමණක් අපහසුයි පාලනය කරන්න. එවැනි තත්වයක් තුල සිද්ධ වෙනවා ඒ සංධීය ආණ්ඩු ක්‍රමයක් ගොඩනගා ගන්න. ඉතින් සංධීය ආණ්ඩුවක් ගොඩනගා ඉවහල් වෙන ප්‍රධාන සාධකයක් වශයෙන් අපි ගන්නවා භූගෝලීය සාධකය. ඊට අමතරව තවත් වැදගත්ම සාධකයක් මේ ආරක්ෂක සාධකය. කිසියම් රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍යයට අවට තියෙන රාජ්‍යකින් තර්ජනයක් තියෙනවා. දෙවෙනි තත්වයක් තුළ ඒ අවට තියෙන කුඩා රටවල් එකතු වෙලා පුළුවන්කමක් ලැබෙනවා සංධීය ආණ්ඩුවක් හදාගන්න. දැන් ඇමරිකාව එක්සත් ජනපදයේ හදන්න කලින් ඇමරිකාව ජනපද 13ක් තියෙද්දි ඔවුන් යටත් වෙලා හිටිය බ්‍රිතාන්‍යයන්ට ඔවුන් හදාගත්ත ආණ්ඩු ක්‍රමය තමයි සංධීය. අද ලෝකේ ආරක්ෂාවතින් ප්‍රබලයා බවට පත් වෙන්නේ, සුපිරි බලවතා බවට පත් වෙන්නේ ඇමරිකාව එක්සත් ජනපදයේ. ඉතින් ආරක්ෂක සාධකත් බලපානවා සංධීය ආණ්ඩුවක් පිහිටුවා ගන්න. ඔයිට අමතරව බලපාන තවත් සාධක ආර්ථික සාධකය. කිසියම් රාජ්‍යයකට ආර්ථික වශයෙන් සමබරව බාධා තියෙන්න පුළුවන්. ඒ බාධා නැති කරගන්න මේ සංධීය ආණ්ඩුව පිහිටුවා ගන්නවා රටවල්. ඒකත් සාධකයක් ආර්ථික සාධකය. ඊට අමතරව තවත් තියෙනවා සාධක වාර්ගික සංස්කෘතික සාධක තියෙනවා. වාර්ගික හා සංස්කෘතික සාධකයන් බලපාන වාර්ගික වශයෙන් විවිධත්වයේ තියෙන රටවල්, බහුවාර්ගික රටවල් එවැනි ඔවුන්ට ස්වාධීනව ක්‍රියා කරන්න අවස්ථාව ලබා දෙමින් සංධීය ආණ්ඩු පිහිටුවා ගන්නවා. ඉතින් ඒ නිසා අපි දැන් මේක අපි කෙටි මාතෘකාව වශයෙන් තමයි සාකච්ඡා කරන්නේ. කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන් සංධීය ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඉවහල් වන හේතු මොනවද කියලායි කතා කළේ. එව නැවත හේතු මතක් කළොත් එහෙම භූගෝලීය සාධකය, ඒ වගේම ආරක්ෂක සාධකය, ආර්ථික සාධකය, ඒ වගේම සංස්කෘතික සහ වාර්ගික සාධකත් බලපාන මේකත් ඔයාලගේ නිර්දේශ පත්‍රයේ තුල තියෙන ඊටාම මාතෘකා වැදගත් මාතෘකාවක් බවට පත් වෙනවා. අපි එහෙමනම් සංධීය ආණ්ඩුවට තේ සාකච්ඡා කළා. ඊළඟ මාතෘකාව අපි මේ සංධීය ආණ්ඩු පිහිටුවාගෙන ඉවහල් වන හේතු මොනවද කියන එක. අපි එහෙමනම් මේ සංධීය ආණ්ඩු යටතේ තවත් මාතෘකාවකට අපි අවධානය යොමු කරමු. ඒකත් ඔයාලට වැදගත් මාතෘකාවක් කෙටි මාතෘකාවක් වුණාට ඒකට හේතුව මේ ආස්ත්‍රින් අපේ 2019 පේපර් එකේ කෙටි ප්‍රශ්නෙකුත් අහලා තිබුණා. ඉතින් මොකද්ද මේ මාතෘකාව අපි කතා කරන්නේ සංධීය ආණ්ඩුවක් ගොඩනගා ගැනීම. දැන් ලෝකයේ රාජ්‍යයන් අපි කිව්වා සංධීය ආණ්ඩුකම ගොඩනගාගෙන තියෙනවා. ඒකීය ආණ්ඩු තියෙනවා, තවත් ආණ්ඩු තියෙනවා. ඉතින් මේ සංධීය ආණ්ඩුවක් ගොඩනගා ගන්නා ආකාරය තමයි අපි කතා කරන්නේ. ඒක වැදගත්ම මාතෘකාවක් බවට මේ මාතෘකාව අපි සාකච්ඡා කරනවා. ඉතින් ලෝක ඉතිහාසයේ පරීක්ෂා කරද්දී ලෝකේ රටවල් සංධීය ආණ්ඩු ගොඩනගා ගන්නා ප්‍රධාන ආකාර අපි 3ක් හඳුනා ගන්නවා. ඒකෙන් ප්‍රධාන ආකාරයක් තමයි පළවෙනි එක මෙහෙමයි ස්වාධීන රාජ්‍යයන් කිහිපයක් කලින් වෙන් වෙලා පැවති ස්වාධීන රාජ්‍යයන් කිහිපයක් පොදු අරමුණක් ඉටු කරගන්න සංධීය ආණ්ඩුවක් පිහිටුවා ගන්න පුළුවන්. අපි නැවත වතාවක් කිව්වොත් එහෙම පළවෙනි ආකාරය තමයි කලින් වෙන් වෙලා පැවති ස්වාධීන ප්‍රදේශ කිහිපයක් එකතු වෙලා සංධීය ආණ්ඩුවක් හදා ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගියොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ කියන එක. ඇමරිකා එක්සත් ජනපදයේ කලින් ජනපද 13ක් වශයෙන් වෙන් වෙන්න තිබ්බේ. ඉතින් නිදහස් සටනෙන් පස්සේ මේ ජනපද 13 එකතු වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ නමින් සංධීය ආණ්ඩුවක් පිහිටුවා ගන්නවා. ඒ නිසා සංධීය ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ප්‍රධාන ආකාරයක් තමයි
කලින් වෙන් වෙලා පැවති ප්‍රදේශ කිහිපයක් එකතු වෙලා සංධී ආණ්ඩුවක් හදාගන්න එක. අපි දෙවෙනි ක්‍රමයට ගියොත් එහෙම දෙවෙනි ක්‍රමයේ තමයි අපි සංධී ආණ්ඩුවක් පිටුවන සාද කතා කරද්දී ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම බෙදුණු රටක් එකතු වෙලා සංධී ආණ්ඩුවක් පිටුවා ගන්න පුළුවන්. කියන්නේ විවිධ භාෂා මත වෙන්න පුළුවන්, ආගම් මත වෙන්න පුළුවන්. ඉතින් විවිධ කාරණා මත බෙදිච්ච රටක් නැවත එකතු වෙලා සංධී ආණ්ඩුවක් පිටුවා ගන්න පුළුවන්. උදාහරණයකට ගියොත් එහෙම බෙල්ජියම බෙදුණා මේ ප්‍රංශ භාෂාව කතා කරන, ඕලන්ද භාෂාව කතා බෙදිලා තිබ්බේ. පසු කාලේ 1990 ගණන් වලදී කරන ප්‍රතිසංස්කරණත් එක්ක බෙල්ජියම 1995 දී සංධී ආණ්ඩුවක් බවට පත් වෙනවා. ඉතින් බෙදුණු රටක් එකතු වෙලා සංධී ආණ්ඩුවක් පිහිටුවා ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය අපි ගත්තොත් ලෝකයේ මේ කලාතුරකින් සිද්ධ වෙන දෙයක් මේ දෙවෙනි ක්‍රමය. අපි තුන්වෙනි ආකාරයට ගියොත් එහෙම කිසියම් ඒකීය රාජ්‍යයක තියෙන සංස්කෘතික විවිධත්වයේ වාර්ග විවිධත්වයේ මත සංධී ආණ්ඩු පිහිටුවා ගන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් අපිට ගන්න පුළුවන් සංස්කෘතික වශයෙන් විවිධත්වයේ තියෙන වාර්ග විවිධත්වයේ තියෙන එවැනි රටවල් සංධී ආණ්ඩු වශයෙන් පිහිටුවා ගන්න පුළුවන්. දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤ වගේ රටවල් අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. මේ විදිහට අපි සාකච්ඡා කළේ මේ කෙටි මාතෘකාව සංධී ආණ්ඩුවක් පිහිටුවා ගන්න ආකාරය. කලින් කතා කරේ හේතු මොනවද සංධී ආණ්ඩුව වලට. දැන් මේ තියෙන්නේ සංධී ආණ්ඩු ක්‍රමයක් ගොඩනගා ගැනීම කියන කාරණේ. ඉතින් මේක ඓතිහාසික වශයෙන් බලද්දී සංධී ආණ්ඩු පිහිටුවා ගැනීමේ ප්‍රධාන ආකාර 3ක් තියෙනවා කියන එක මතක තියාගන්න. මේවා කිරි ප්‍රශ්න වලට ඔයාලට විභාගෙදී අහන්න පුළුවන්. අපි එහෙමනම් සාකච්ඡා කළා දෙනට සංධී ආණ්ඩු සම්බන්ධ මාතෘකා 4ක්. සංධී ආණ්ඩුවක් හඳුනාගත්තා අපි. සංධී ආණ්ඩුවේ මූලික ලක්ෂණ සාකච්ඡා කළා. සංධී ආණ්ඩුවක් ගොඩනගන හේතු කතා කළා. දැන් අපි සාකච්ඡා කළා සංධී ආණ්ඩුවක් පිහිටුවා ගන්නා ආකාරය. එහෙමනම් අපි බලමු ඊළඟට අපේ සංධී ආණ්ඩු වල තියෙන අවසාන මාතෘකාව සාකච්ඡා කරගමු. ඒක තමයි සංධීය ආණ්ඩු ක්‍රමයක තියෙන යහපත් සහ අයහපත් ලක්ෂණ. ඉතින් මේක රචනාමය ප්‍රශ්නයකට ඉතාම වැදගත්ම මාතෘකාවක් බවට පත් වෙනවා. අපි මේ වෙද්දී සංධීය ආණ්ඩු මාතෘකා කිහිපයක්ම සාකච්ඡා කළා. ඉතින් මේක ඒ ආශ්‍රයෙන් කතා කරන වැදගත් ප්‍රශ්නයක්, වැදගත් මාතෘකාවක්. ඉතින් ඕනම ආණ්ඩු ක්‍රමයක යහපත් ලක්ෂණ තියෙනවා, අයහපත් ලක්ෂණ තියෙනවා. ඉතින් අපින් ඇහුවොත් මේ විභාගයේදී සංධීය ආණ්ඩු ක්‍රමයේ යහපත් අයහපත් ලක්ෂණ සාකච්ඡා කරන්න කියලා ඔයාලට ඒ ගැන දැනුමක් තිබිය යුතුයි. මම මේ වාසි අවාසි නැත්නම් යහපත් අයහපත් ලක්ෂණ සාකච්ඡා කරද්දී මුලින්ම ගන්නවා මේකේ යහපත් ලක්ෂණ සාකච්ඡා කරනවා. එතකොට මේකේ මම යහපත් ලක්ෂණ මතක තියාගන්න ඔයාලට මම පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. මේක අපි 6ක් මම ඔයාලට යහපත් ලක්ෂණ කියනවා. ඒක දෙක ගමු. ප්‍රධානම ලක්ෂණය වාසිය සංධීය ක්‍රමයක් තුල තියෙන. සංධීය ක්‍රමයක් තුල තියෙන ප්‍රධානම වාසියක් තමයි විවිධත්වයේ තුලින් ඒකීයත්වය ඇතිවීම. ඒ කියන්නේ අපි දන්නවා ලෝකේ රටවල් සජාතීය සමාජීය රටවල් තියෙනවා. බහුවාර්ග රටවල් තියෙනවා. ඉතින් මේ බහුවාර්ග රටවල් වල සංධීය ක්‍රමයක් ගොඩනගා ගැනීමෙන් විවිධ වාර්ග ભેද යටපත් කරලා එක රටක් එක ජාතියක් විදිහට ජාතිය ගොඩනගා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඇත්තටම සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ විවිධත්වයේ සහ ඒකීයත්වය අතර සම්මුතියක්. ඒ කට්ටියට සමහර කාරණාවලදී එකතු වෙලා ක්‍රියා කිරීමේ හැකියාවක් ලැබෙනවා. තවත් කාරණාවලදී වෙන් වෙලා ක්‍රියා කිරීමේ හැකියාවක් ලැබෙන නිසා සංධීය ආණ්ඩු ක්‍රමයක් තුල පවතින ප්‍රධානම වාසිය බවට පත් වෙන්නේ විවිධත්වයේ තුලින් ඒකීයත්වය ඇති කර ගැනීම. ඒ වගේම අපි තවත් සංධීය ක්‍රමයක යහපත් ලක්ෂණයකට ආවොත් එහෙම ඒක තවත් වාසියක් වෙනවා. මේමයි විශේෂයෙන්ම ප්‍රාදේශීය සහ පළාත් අභිලාෂවලට සංධීය ආණ්ඩු ක්‍රමයක ප්‍රාදේශීය හා පළාත් අභිලාෂවලට දේශපාලන වශයෙන් හඬක් ලැබෙනවා. ඒ කියන්නේ උන්ට ප්‍රාදේශීය අවස්ථාවලට වෙනම ක්‍රියා කිරීමට, පළාත් අවස්ථාව වෙනම ක්‍රියා කිරීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ තත්ත්වය ලැබෙන්නේ නැහැ ඒකීය ආණ්ඩු ක්‍රමයක. අපි දැන් මේකේ වාසි අවාසි කතා කරද්දී ඔයාලට වැඩි ලකුණක් ගන්න තියෙන ක්‍රමයක් තමයි ඒකීය ආණ්ඩු ක්‍රමයක් එක්ක සංසන්දනාත්මකව මේක කතා කරන එක. තමයි ඒකීය ආණ්ඩු ක්‍රමයක ප්‍රාදේශීය අවශ්‍යතාවලට, ඒකීය අවශ්‍යතාවලට වැඩි හඬක් හම්බෙන්නේ. නමුත් සංධීය ක්‍රමයක බලයේ බෙදපු ආණ්ඩු ක්‍රමයන් නිසා මේ ප්‍රාදේශීය හා පළාත් අභිලාෂවලට දේශපාලන හඬක් ලැබෙන පළවෙනි වාසි දෙක කතා කළේ. පළවෙනි කාරණේ කතා කළේ විවිධත්වයේ තුලින් ඒකීයත්වය ඇති කර ගැනීම. ඔයකෝ පළාත් හා ප්‍රාදේශීය අභිලාෂ දේශපාලන හඬක් ලැබීම. මම එහෙමනම් ඊළඟට සංධීය ආණ්ඩු ක්‍රමයක යහපත් ලක්ෂණ සාකච්ඡා කරද්දී තවත් වැදගත්ම වාසි දෙකකට යමු වෙනවා. ඒක තමයි මම මෙහෙම ප්‍රශ්නයක් කොලෙන් අහන්නම්. මේ ආණ්ඩු දෙකෙන් ඒකීය ආණ්ඩුවෙන් සහ සංධීය ආණ්ඩු දෙකෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකම මොකද්ද? ඒකීය ආණ්ඩුවද සංධීය ආණ්ඩුවද? අපි එතනින් වාසියක් ගන්න මොකද්ද මේ වාසිය? මධ්‍යම ආණ්ඩුවේ හිතුවක්කාරී පාලනය වළක්ව ගන්න පුළුවන් වෙනවා.
ඉතින් ඒකට හේතුව වෙන්නේ ඒකීය ක්‍රමයකදී මධ්‍යම ආණ්ඩුව තමයි බලතල ඒක රාශි වෙලා තියෙන්නේ. සංධීය ක්‍රමයක බලය බෙදපු ආණ්ඩුක්‍රමයන් නිසා මධ්‍යම ආණ්ඩුවේ හිතුවක්කාරී පාලනය වළක්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒක සංධීය ක්‍රමයක් තුල තියෙන ප්‍රධානම වාසියක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම ඒක අපි තවත් වාසියක් ගන්නවා. පුද්ගල නිදහස අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. පුද්ගලයාගේ නිදහස ආරක්ෂා කරන්න වැඩි වැඩියෙන් බලතල ලැබෙන නිසා ප්‍රාන්තවලටත් ඔවුන්ගේ නිදහස අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ක්‍රියා කිරීමේ හැකියාවක් ලැබෙනවා. දැනට එහෙනම් මම කිව්වා යහපත් ලක්ෂණ හතරක්. පළවෙනි දෙක කතා කළු නැමත වතාවක් විවිධත්වයේ තුලින් ඒකීයත්වය ඇති කර ගැනීම. ඒ වගේම අපි කතා කළා ප්‍රාදේශීය සහ පළාත් අභිලාෂවල දේශපාලන හඬක් ලැබීම. අන්තිම කාරණා දෙක මතක් කළේ මධ්‍යම ආණ්ඩුවේ හිතුවක්කාරී පාලනය වළක්වාගෙන හැකියවීම සහ පුද්ගල නිදහස ආරක්ෂා කර හැකියවීම. යහපත් ලක්ෂණ හතරක් කතා කරා. මම කියන්නේ හයක් කියනවා කියලා. මම තවත් දෙකක් ගන්නවා. මේ දෙම එකට තමයි කතා කරන්නේ. මම තවත් ප්‍රශ්නයක් වලින් අහන්නම් කලින් වගේ වාසි දෙකක් හොයාගමු. සංධීයාණ්ඩු ගැලපෙන්නේ මොන වගේ රටවල් වලටද? සංධීයාණ්ඩු ගැලපෙන්නේ සංධීයාණ්ඩු හදන් තියෙන වගේ රටවල්ද? අපි එහෙනම් එතනින් ගමු වාසි දෙකක්. එකක් තමයි අපි ගන්නවා භූමි ප්‍රමාණයෙන් විශාල රාජ්‍යයන් සඳහා ගැලපෙන ආණ්ඩුක්‍රමයක් වීම. භූමි ප්‍රමාණ විශාල රාජ්‍ය සඳහා ගැලපෙන ආණ්ඩුක්‍රමයක් වීම සංධීයාණ්ඩුක්‍රමයක වාසියක් වෙන වගේම බහුවාර්ග සමාජයන්ට ගැලපෙන ආණ්ඩුක්‍රමයක් වෙන බින්න සමාජ බහුවාර්ග සමාජ වලට ගැලපෙන ආණ්ඩුක්‍රමයක් වීම සංධීයාණ්ඩුක්‍රමයක් තුල තියෙන ප්‍රධානම වාසිය. අපි දැන් යහපත් ලක්ෂණ කිහිපයක් තමයි සාකච්ඡා කළේ. ඉතින් මේ කරුණු 6ක් තියෙන නිසා වලට ප්‍රමාණවත් උත්තරයක් ලියන්න පුළුවන් මේ කරුණු විස්තර කරලා සහ ඒකී ආණ්ඩුක්‍රමයක් එක්ක විශ්ලේෂණය කරමින්. අපි එහෙමනම් මේකේ ඊළඟ කොටසට යමු. මේකේ අයහපත් ලක්ෂණ මොනවද කියන එක. සංධීය ක්‍රමයක අයහපත් ලක්ෂණ අපි කතා කරද්දී මම මේකේ ප්‍රධාන දෙකක් ඉස්සෙල්ලාම කතා කරන්න. වැදගත් කාරණා දෙකක්. අපි සංධීය ආණ්ඩු කියලා කිව්වේ බලය බෙදපු ආණ්ඩුක්‍රමයක්නේ. මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුවට බලය බෙදලා තියෙනවා. ඉතින් බලය බෙදලා තියෙද්දී බෙදුවට මේකේ තියෙන විවේචනයක් තමයි සංධීය ආණ්ඩුව වලට බලය බෙදුවට මේක මධ්‍යගත කරන දිශාවක් කරා ගමන් කරනවා. ඒ නිසා සංධීය ආණ්ඩුක්‍රමයක තියෙන අවාසිය තමයි මේ ආණ්ඩු අද මධ්‍යගත දිශාවක් කරා ගමන් කී විවිධ හේතු මත ගෝලීය ත්‍රස්තවාදී ප්‍රශ්න, ගෝලීය වසංගත තත්ත්ව මෙවැනි තත්ත්වයන් තුළ ප්‍රාන්තාණ්ඩු තීරණ ගන්නට වඩා අද මධ්‍යම ආණ්ඩුව තීරණ ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඒක සංධීය ආණ්ඩුක්‍රමයක් තුළ තියෙන අවාසිදායක තත්ත්වයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම ආණ්ඩු බෙදීම ඇති වෙන්න පුළුවන් සංධීය ආණ්ඩුක බලය බෙදලා තියෙන නිසා ආණ්ඩු බෙදීම ඇති වෙන්න පුළුවන් එවැනි තත්ත්වයක් තුළ කේන්ද්‍ර අපසාරී බලපෑම් ශක්තිමත් වෙනවා. ඒක සංධීය ආණ්ඩුක්‍රමයක තියෙන අවාසියක්. මේ විදිහට පරිපාලන ක්‍රමයේ ඒකීය බවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම කාර්යක්ෂම නොවන සංකීර්ණ ක්‍රමයක් ඒකීය ආණ්ඩුත් එක්ක සලකද්දී ඒකීය ආණ්ඩුත් එක්ක සලකද්දී මේක සංකීර්ණ ක්‍රමයක් බවට පත් වෙනවා. බල ආණ්ඩු වර්ග දෙකක් තියෙන නිසා වියදම් පැත්තෙන් බැලුවත් එහෙම වියදම් අධික ක්‍රමයක්. එහෙමනම් අපි ඔන්න සාකච්ඡා කළා සංධීය ආණ්ඩු ක්‍රමයක් සම්මාතුකා කිහිපයක්ම සාකච්ඡා කළා සංධීය ආණ්ඩු සම්බන්ධව මතක ඇති. එහෙමනම් අපි බලමු මේක මාතෘකාව අවසානයේදී වලට ඇගීමකට අපි යන්න. මේකේ දාලා තියෙන පළවෙනි ඇගීමක් මම දාලා තියෙනවා සංධීය ආණ්ඩු බිහිවන ක්‍රම තුනක් තිබේ. එයින් දෙකක් ලියන්න. මේක අපේ 2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය තුල අහලා තිබ්බා මේ ප්‍රශ්නය. එහි පිළිතුරු විශ්ලේෂණයේදී ළමයි අඩුවෙන්ම පිළිතුරු ලබා දුන්නු ප්‍රශ්නයක් වුණේ, නිවැරදි පිළිතුරු ලබා දුන්නු ප්‍රශ්නයක් වුණේ මේ ප්‍රශ්නේ. නිසා මේක අර අපි කලින් කතා කරපු ක්‍රම තුන තමයි මේකෙදී අපි කතා කරන්නේ. ක්‍රම තුන තමයි අපි ගන්නෙ. කලින් වෙන් වෙලා ති ප්‍රදේශක එකතුලා සංධීය ආණ්ඩුවක් හදාගන්න එක. ඒ වගේම බෙදුණු රටක් එකතුලා සංධීය ආණ්ඩුවක් හදාගන්න එක සහ ඒකී රාජ්‍යයක තියෙන වාරික සංස්කෘතික විවිධත්වයේ මත සංධීය ආණ්ඩුවක් හදා ගැනීම. ඔන්න ඔය කාරණේ මිනම් කතා කළා. සංධීය ආණ්ඩු සම්බන්ධ තමයි කතා කළේ. හරි, අපි එහෙමනම් බලමු ඊළඟට අපි ඊළඟ මාතෘකාව රාජ්‍යයේ ස්වාධිපති බලයේ බෙදීම යටතේ දැනට මාතෘකා දෙකක් අපි කතා කළා. අපි බලමු ඊළඟ වැදගත්ම මාතෘකාවක් වෙන තවත් එකක් අර්ධ සංධීය ආණ්ඩු. දැන් මේ අර්ධ සංධීය ආණ්ඩු පිළිබඳව කතා කරද්දී කලින් වගේ මම මුලින්ම හැඳින්වීමක් කරනවා මේ අර්ධ සංධීය ආණ්ඩු ගැන. ඉතින් අර්ධ සංධීය ආණ්ඩු කියලා කියන්නේ රාජ්‍යයේ ස්වාධිපති බලයේ බෙදීම අනුව තියෙන ආණ්ඩු ක්‍රමයක්. මොනවද මේ අර්ධ සංධීය ආණ්ඩු කියලා කියන්නේ? අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ ඒකීය ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ හා සංධීය ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ දෙකම එක විට හඳුනා ගන්න පුළුවන් ආණ්ඩු ක්‍රමයක්. ඔය අර්ධ සංධීය ක්‍රමයක ඒකීය ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණක් තියෙනවා. ඒ වගේම සංධීය ආණ්ඩුක ලක්ෂණක් තියෙනවා. ඒකීය ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ හා සංධීය ආණ්ඩු ලක්ෂණ දෙකම එක විට හඳුනා ගන්න පුළුවන් ආණ්ඩු ක්‍රමයක් තමයි අර්ධ සංධීය ආණ්ඩු කියලා කියන්නේ. ඉතින් මේ අර්ධ සංධීය ආණ්ඩු වලට අපි හොඳම උදාහරණයේ බවට පත් වෙන්නේ මේ ඉන්දියාව තමයි හොඳම උදාහරණය වෙන්නේ. ඉන්දියාව කියන්නේ අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක්. ඉන්දියාවේ ඒකීය ලක්ෂණ පෙන්වුම් කරනවා. ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුල
සංධීය ලක්ෂණත් පෙන්වුම් කරනවා. දැන් ඉන්දියාව කියන්නේ ඒතකොට ඒකීය ආණ්ඩුක්‍රමයක් නෙමෙයි. සංධීය ආණ්ඩුක්‍රම නෙමෙයි. ඉන්දියාව සලකන්නේ අර්ධ සංධීය ආණ්ඩුවක් විදියට. දැන් ඉන්දියානු ආණ්ඩු ව්‍යවස්ථාව තුළ ඉන්දියාව ඒකීයද සංධීය කාරණේ ලියලා ඒක නිහඬයි එතන. ඒ නිසා විචාරක ගොඩක් හඳුනගන්න ඉන්දියාව අර්ධ සංධීය ආණ්ඩුවක් වශයෙන් තමයි හඳුනගන්නේ. ඉතින් ඉන්දියාවේ සංධීය ලක්ෂණ පෙන්වුම් කරනවා. ඉතින් උදාහරණයක් කිව්වොත් එහෙම සංධීය ලක්ෂණ වලට අර අපි කලින් කතා කරපු සංධීය ලක්ෂණ ඉන්දියාවේ තියෙනවා. මධ්‍ය මහා ප්‍රාන්ත ආණ්ඩුව අතර බලය බෙදා තිබීම, ආණ්ඩුක ව්‍යවස්ථා ලිඛිත වීම, අනම්‍ය වීම, ව්‍යවස්ථාදායකයේ ද්විමාණ්ඩික වීම, ඒ වගේම අධිකරණීය බලවත් වීම, ඒ අපි කතා කරපු සංධීය ආණ්ඩුවක තියෙන ලක්ෂණ ඉන්දියානු ආණ්ඩුකමේ තුල තියෙන. ඒ වගේම ඉන්දියාව තුල ඒකී ලක්ෂණක් තියෙනවා. ඉන්දියාව තුල දැන් මෙතන ඒකී ලක්ෂණ තියෙනවා කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩුව බලවත් වෙනවා. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව බලවත් වෙන අවස්ථා කිහිපයක්ම තියෙනවා. ඒකෙදි එකක් තමයි හදිස්සි අවස්ථාවකදී ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව බලවත් වෙනවා. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල හදිස්සි අවස්ථා ප්‍රකාශන අවස්ථා කිහිපයක් තියෙනවා. රාජ්‍ය හදිස්සි අවස්ථාව, මූල්‍ය හදිස්සි අවස්ථාව, ප්‍රාන්ත හදිස්සි අවස්ථාව. ඒ හදිස්සි අවස්ථාවකදී ඉන්දියාවේ බලවත් වෙන මධ්‍යම ආණ්ඩුව කියන්නේ ඒකී ලක්ෂණ පෙන්වුම් කරනවා. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ පාර්ලිමේන්තුවට සරල බහුතරයකින් දෙකින් එකකින් පුළුවන් නව ප්‍රාන්ත පිහිටුවන්න ප්‍රාන්තවල දේශ සීමා වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ අපි ඉන්දියාව තුළ පෙන්වුම් කරනවා ඒකී ලක්ෂණ තියෙනවා. සංධීය ලක්ෂණ තියෙන නිසා අපි ඉන්දියානු ආණ්ඩුක්‍රමය හඳුනාගන්නේ අර්ධ සංධීය ආණ්ඩුක්‍රමයක් විදිහට. අපි එහෙමනම් කතා කරේ අර්ධ සංධීය ආණ්ඩු පිළිබඳව. එහෙමනම් අපි ඊළඟට බලමු අපේ රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය බෙදීම කියන මාතෘකාවට තවත් මාතෘකාවක් අපේ අවසාන මාතෘකාව සාකච්ඡා කරගන්න මේක නිවැරදි දැනුමක් ලබා ගන්න අපි බලමු. අපේ ඊළඟ මාතෘකාවත් අපි ගන්නේ සහ සංධීය ආණ්ඩු කියන එක. සහ සංධීය ආණ්ඩු. අපි කියන කොන්ෆෙඩරල් කියන එක සහ සංධීය ආණ්ඩු. ඔය සහ සංධීය ආණ්ඩු කතා කරද්දි මම සටහන හදාගන්නම් මෙහෙම. ඔයාලගේ පහසුවට මුලින්ම අපි සහ සංධීය ආණ්ඩුක්‍රමයක් හඳුනා ගනිමු. සහ සංධීය ආණ්ඩුක්‍රමයක් හඳුනාගෙන එහිදී අපි හඳුනා ගැනීමක් කළා. ඊළඟට අපි කතා කරමු දෙවෙනුව සහ සංධීය ආණ්ඩුක්‍රමයක තියෙන මූලික ලක්ෂණ පිළිබඳව. දැන් ওই සහසන්ධි ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ අර කලින් වගේම තමයි රාජ්‍යයේ ස්වාධිපති බලයේ බෙදීම අනුව තියෙන ආණ්ඩුක්‍රමයක් සහසන්ධි ආණ්ඩු කියලා කියන්නේ. එතකොට මේ සහසන්ධි ආණ්ඩුක්‍රමයක් කිව්වහම මේ සහසන්ධි ආණ්ඩු කියලා කියන්නේ සංධීය මාදිරියේ ඈතම කෙළවරේ තියෙන ආණ්ඩුක්‍රමයක්. සංධීය මාදිරිය අපි කියන ඈතම කෙළවරේ තියෙන්නේ. අපි මේ සටහනත් එක්ක බැලුවොත් එහෙම අපි ගන්නවා මෙම ඒකීය ආණ්ඩුක්‍රම තියෙනවා. ඒකීය ආණ්ඩුක්‍රම අපි මේ සටහන බැලුවොත් එහෙම ඒකීය ආණ්ඩු සහ සංධීය ආණ්ඩු අතර තියෙන්නේ අර්ධ සංධීය ආණ්ඩු. ඒකීය සංධීයයි අතර අර්ධ සංධීය සහ සංධීය තියෙන්නේ කොහෙද? අපි කියනවා සහ සංධීය තියෙන්නේ සංධීය මාදිරියේ ඈතම කෙළවරේ තියෙන ආණ්ඩුක්‍රමයක් තමයි අපි ගන්නෙ සහ සංධීය කියලා. ඉතින් අපි සහ සංධීය ආණ්ඩුවද සංධීය මාදිරියේ ඈතම කෙළවරේ පවතින ආණ්ඩුක්‍රමයක්. ඉතින් මේකත් අර බලයේ බෙදීම අනුව තියෙන ආණ්ඩුක්‍රම. අපි බලමු එහෙනම් ඊළඟට සහ සංධීය ආණ්ඩුක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. මේ සහසන්ධිය කියන එකේ වාචික අදහස් තමයි එකඟතාවය කියන එක. එකඟතාවය. මොකද්ද මේ සහසන්ධිය ආණ්ඩුක්‍රමයක් කියන්නේ? මෙහෙමයි. සහසන්ධිය ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ ස්වාධීන රාජ්‍යයන් සමූහයක්. ස්වාධීන රාජ්‍යයන් සමූහයක් විශේෂිත අරමුණක් ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් ස්වාධිපත්‍ය බලය රාජ්‍යයන් විසින් මධ්‍යම ආණ්ඩුවට සීමිත බලයක් ලබා දුන්නු ආණ්ඩුක්‍රමයක්. සහසන්ධිය ආණ්ඩුක්‍රමයක පෙන්වුම් කරන කාරණේ තමයි සහසන්ධීය ආණ්ඩුක්‍රමයක මධ්‍යම ආණ්ඩුව බලය ලබා දීලා තියෙන්නේ ප්‍රාන්ත ආණ්ඩුව විසින්. මේ සටහනෙන් පැහැදිලි වෙනවා ප්‍රාන්ත ආණ්ඩුවට ප්‍රාන්ත ආණ්ඩුව තමයි මධ්‍යයට ඒක සීමිත බලයක් ලබා දීලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම සංධීය ආණ්ඩුක්‍රමයක බලය බෙදලා තියෙන්නේ ආණ්ඩු ව්‍යවස්ථාව මගින් ආණ්ඩුව අතර. මෙතන මධ්‍යම ආණ්ඩුව තමයි ප්‍රාන්ත සීමිත බලයක් ලබා දීලා තියෙන්නේ. කිසියම් වූ සුවිශේෂී පොදු අරමුණක් පිළිවෙන් තමයි මේ කට්ටිය එකතු වෙන. මේක රාජ්‍ය සංගමයක් කියන්න පුළුවන්. සහසන්ධීය ක්‍රමයකදී වෙන්නේ ඉස්සෙල්ලාම මේ රටවල් පොදු එකඟතාවයේ එකතු වෙනවා. එකතු වෙලා සුවිශේෂී අරමුණක් ඉටු කරන එක ආර්ථික කාරණයක් වෙන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂක කාරණයක් වෙන්න පුළුවන්. මුදල් සම්බන්ධ ගැටලුවක්. ඒ වගේ පොදු ප්‍රශ්නයක් සඳහා තමයි මේ කට්ටිය එකට එකතු වෙලා තියෙන්නේ. හිදී මේ මධ්‍යම ආණ්ඩුවට සීමිත බලයක් තමයි ප්‍රාන්ත ආණ්ඩු වලින් ලැබිලා තියෙන්නේ. ඒක කියන සහසන්ධීය ආණ්ඩු ක්‍රමයක්. ඉතින් අපි මේ සහසන්ධීය ආණ්ඩු කතා කරද්දී මේ සහසන්ධීය ආණ්ඩු වලට ඓතිහාසික උදාහරණයක් අපි ගන්නවා ඇමරිකාව. ඒ කියන්නේ 1789 ඇමරිකා එක්සත් ජනපදයේ විදිහට සංධීය ආණ්ඩුවක් ගොඩනගා ගන්න කලින් ඇමරිකාව ජනපද 13ක් වශයෙන් තිබේ සංයුක්ත රාජ්‍යයන් අපි කියවා සහ සංධීය රාජ්‍යයක් වශයෙන් ඓතිහාසික වශයෙන් උදාහරණයක් ගත්ත හැකි. ඒ වගේම අපි නූතන උදාහරණයක් අපි ගන්නවා සහ සංධීය ක්‍රමයකට ස්විට්සර්ලන්තයේ අපි උදාහරණයක් නූතන උදාහරණයක්. ඉතින් මේ විදිහට අපි දැන් කතා කළේ
සහසන්ධි ආණ්ඩුක්‍රමයක් හඳුනා ගැනීම. අපි එහෙමනම් ඊළඟට අවසාන වශයෙන් මේ සහසන්ධි ආණ්ඩුවට මූලික ලක්ෂණ කිහිපයක් ගැන අවධානය යොමු කරමු. ඒකේ අපි පළවෙනි ලක්ෂණය ගන්නවා සහසන්ධි ක්‍රමයක අපි මූලික ලක්ෂණ පිළිබඳව අපි අවධානයක් යොමු කරමු. ඒකේ ප්‍රධාන ලක්ෂණය තමයි ප්‍රාන්තාණ්ඩු තමයි බලතල වලින් වැඩි ප්‍රමාණයක් තරන්නේ මධ්‍යම ආණ්ඩු තියෙන සීමිත බලයක්. ඒ වගේම විශේෂයෙන් මෙතනදී තවත් ලක්ෂණයක් පෙන්වුම් කරනවා මධ්‍යම ආණ්ඩුව කලියුත්තේ කුමක්ද කියලා තීරණය කරන්නේ ප්‍රාන්තාණ්ඩු. ඒ වගේ වෙන්වලාමේ හැකියාවක් තියෙනවා මේ ප්‍රාන්තාණ්ඩු වලට. ඉතින් ඒ වගේම මධ්‍යම ආණ්ඩුවට හැකියාවක් නැහැ ප්‍රාන්තවල ඉන්න පුරවැසියන්ට ස්වාධිපත්‍ය බලය යොදවන්න. ඉතින් මේ විදිහට අපි එහෙනම් මේ සාකච්ඡා කළේ සහසන්ධි ආණ්ඩු ක්‍රමයක තියෙන මූලික ලක්ෂණ පිළිබඳව. අපි එහෙමනම් අද පාඩම තුල රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලයේ බෙදීම අනුව මාතෘකා 4ක් සාකච්ඡා කළා. ඒකී ආණ්ඩු, සන්ධි ආණ්ඩු, අර්ධ සන්ධි ආණ්ඩු සහ සන්ධි ආණ්ඩු කතා කළා. මේකෙදී අවසාන වශයෙන් මම ඇගීමක් දාලා තියෙනවා කෙටි ඇගීමක්. ඔයාලට කෙටි ප්‍රශ්නයක් විදිහට මෙතන ප්‍රකාශ දෙකක් තියෙනවා. ඒකී ආණ්ඩු ක්‍රමයක් සහ සන්ධි ආණ්ඩුවක් අතර තියෙන මොකද්ද මේ ආණ්ඩු ක්‍රමය කියන එකත් ස්වාධිපත්‍ය බලයේ සහිත රාජ්‍යයන් විසින් මධ්‍යම ආණ්ඩු සීමිත බලයක් ලබා දුණු ආණ්ඩු ක්‍රමයක් ප්‍රකාශ දෙකක්. ඉහත ලක්ෂණ සහිත ආණ්ඩු ක්‍රම දෙක. පළවෙනි උත්තරය අපි ගත්තොත් එහෙ මොකද්ද දැන්ටමත් ඔයාලා උත්තරේ දන්නවා. අපි උත්තරය ගන්නවා පළවෙනි එක අර්ධ සන්ධි ආණ්ඩු ඊළඟ උත්තරය අපි කතා කළේ සහ සන්ධි ආණ්ඩු. එහෙමනම් අපි මේ ප්‍රශ්නෙත් ඇගීමත් කතා කළා. අපි ඔයාලට අවසාන වශයෙන් තවත් වැදගත් ඇගීමකට මම එනවා. අවසාන ඇගීම විදිහට රචනාමය ප්‍රශ්නයක් සාකච්ඡා කරමු අපි කෙටියෙන්ම. මේක ලකුණු 20ක ප්‍රශ්නයකට මම හදලා තියෙන්නේ. මේ අහන්නේ ප්‍රශ්නේ ඒකී ආණ්ඩු ක්‍රමයක් සහ සන්ධි ආණ්ඩුවක් අතර තියෙන වෙනස්කම් මොනවද? මේකේ උත්තරය සකස් කරගත්තී මම මේකේ ආකෘතිය දල වශයෙන් දාලා තියෙනවා. හැඳින්වීමක් තියෙනවා මේකට. ලකුණු තුනක් එහිදී ඒකීය සහ සන්ධි ආණ්ඩු හඳුන්වන්න. ඒ වගේම සාකච්ඡාවට එකින් එක වෙනස්කම් දක්වන්න. ප්‍රධාන වෙනසක් අරන් ඒකී ආණ්ඩුක මෙහෙමයි, සන්ධි ආණ්ඩුවේ මෙහෙමයි. දැන් අපි උදාහරණයක් කිව්වොත් එම්ම ඒකී ආණ්ඩුවේ රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලයේ මධ්‍යම ආණ්ඩුවේ ඒක රාශී විලා තියෙනවා. සන්ධියක බලය බෙදලා තියෙනවා. මේ විදිහට මේ සාකච්ඡාවේ කාරණාශ්‍රයෙන් එකින් එක වෙනස්කම් දක්වන්න වෙනවා. අවසානයේදී ඉහත කරුණු සාරාංශ කරමින් නිගමනයක් තියෙනවා. ඉතින් මේ විදිහට එකින් එක කරුණු අරගෙන මේ විදිහේ උත්තරයක් සකස් කරගත ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් සංසන්දනාත්මකව නැත්නම් තුලනාත්මකව විදිහට මේ ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණ එකින් එක සාකච්ඡා කළ යුතුයි. අපි එහෙමනම් සාකච්ඡා කළා මේ වෙද්දී අපේ ප්‍රධාන නිපුණතාව බවට පත්වන රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලයේ බෙදීම අනුව පවත්නා ආණ්ඩු ක්‍රමාකෘති ගැන තමයි කතා කළේ. එහිදී අපි ප්‍රධාන මාතෘකා කිහිපයක් කතා කළා. ඒකී ආණ්ඩු, සන්ධි ආණ්ඩු, අර්ධ සන්ධි ආණ්ඩු සහ සන්ධි ආණ්ඩු පිළිබඳව කතා කළා. මම හිතනවා මේ පාඩම ආශ්‍රයෙන් ඔයාලගේ දැනුම යලි මතක් කරගනිමින් ඔයාලගේ දැනුම පුළුල් කරලා වඩා සාර්ථක පිළිතුරක් විභාගයේදී ලිවීමට හැකියාවක් ලැබෙයි කියලා. ඒ නිසා අපි පාඩම මේ දක්වා තමයි සාකච්ඡා කරලා අපි ඊළඟ පැයේදී අපි හම්බ වෙනවා අපේ ඊළඟ නිපුණතාව ආශ්‍රයෙන්. ඉතින් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා මේ කාලය තුල ගෙදර සිට මේ අපි කරන වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේම ඔයාලගේ විභාගයේදී වඩා ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට හැමෝටම ශක්තිය දැයි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි මේ පාඩම මෙතනින් අවසන් කරනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.